තිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ මාවතගම අරම්පොල ලිපිනේ පදිංචි TMR බණ්ඩාර මහතා එම මහත්මිය වන තිලක්ෂී හේරත් යන පින්වත් දෙපළ විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්සේ දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්සේ සබ්බ සත්තුත්තමස්සේ ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්සේ සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්සේ දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්සේ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්සේ සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්සේ දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසරදස්සේ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්සේ සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් ගත කරන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක්
තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් අභිභවනීය කරමින් දිනෙන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ පින්නතුන් දැන් මනාව ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට හොඳින්ම දන්නවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අසන්නට යෙදුන පැණීකට පිළිතුරු වශයෙන් තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ කාරණාව මතක් කළේ. පින්තුනි, මේ අනවරාග්‍ර සංසාරයෙන් යම් කෙනෙක් එතරටපත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ඒකාන්තයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. සද්ධර්ම දානය කියන්නේ මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨම කුසල කර්මයේ වෙනකොට අපි පින්තුන් මේ කුසල කර්මයේ කොයි තරම් සසරදී අත්විඳීද? අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළ මහා කුසල කර්මයේ සිද්ධ කරගන්නේ පින්තුන් වෙන ඔබ මේ ලෝකයේ ධර්මයේ දානය කරන්න මහා කටයුත්තක් සිද්ධ කරගන්න යෙදුණා. සද්ධර්ම දානයේ ආනිසංසය හරියටම බණ ඇහුවොත් මහා කල්ප 9කට ආනිසංස ලැබෙන බව අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා. ලෝකයට හරියටම ධර්මයේ දානය කරන්න අද ඔබ කටයුතු සම්පාදනය කළා බෞද්ධ රූපවාහිනිය තුලින්. තමන්ට විතරක් තනියම බණහඬ පුළුවන්කම තියෙද්දි අපි අසන නිර්මල ධර්මයේ මුළු ලොවක් දැනගෙන සැනසෙත්වා කියලා මහත් වූ ප්‍රාර්ථනාවක් ඔය ඇත්තන්ගේ හිතේ තියෙන්න ඇති. එහෙමනම් ලෝකයට මහත් වූ අනුකම්පාවෙන් බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දානීය කරගනිමින් මහත් වූ කුසල් රැස් කරගන්නවා වගේම භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. එහෙම බණ ඇහුවොත් තමයි මහා කල්ප 9කට අපට ආනිශංස ලැබෙන්නේ. අනිවරණ කියන සූත්‍රයේ අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙන බණ අහන්න ඕනේ. මොකක්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වඩා දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ සද්ධර්ම දේශනාවේ පින්කම ඔබ මායතුළු අපි හැම දිනාටම ඊ타ත්ම ඉක්මන් භවයක් තුලදීම ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ අපේ පාරිලෙය හස්තිරාජානන් වහන්සේ පිළිබඳව. අපේ පින්තුන් මීට කලින් පාරිලෙය හස්තිරාජයන් වහන්සේ පිළිබඳව ඕනෑ තරම් ධර්ම කාරණා අසලා තියෙන්න පුළුවන්. නමුත් මේ සඳහන් කරන්න ඉන්නේ පාරිලෙය හස්තිරාජයන් වහන්සේගේ ජීවිත කතාව එහෙම නෙවෙයි. මේ සඳහන් කරන්න ඉන්නේ මතු අනාගතයේදී ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය ලබා ගන්න මේ පාරිලෙය නම් බෝසත් හස්තිරාජයන් වහන්සේගේ චරිතාපදානය. බුදුරජාණන් වහන්සේ නම මේ මනුස්ස ලෝකයට පහළ වෙන්නේ සකල ලෝක සත්වයා වෙත තියෙන පතල මහ කරුණාවෙන්. ඇයි පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ? අපි හැමෝටම සම්බුද්ධ රාජ්‍යය ලබාගෙන සසරින් එතරටපත් වෙන්නේ
අපි හැමෝටම බෑ. මොකද ඒ තරම් අපි හැමෝම රාගාධිකයි, කෙලිස් බරිතයි. තණ්හාවෙන් පිරීලා අවිද්‍යාවෙන් වෙහිලා. බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න තරම් වීරියක් මේ ලෝකේ ඉන්න සියලුම සත්වයින්ට නැහැ. ආන් එහෙමනම් තනියම අපි සසරින් එතරටපත් වෙන්නේ නැතිව කෝටි ගණන් අහිංසකයන් සසරින් එතරටපත් වෙමින්ම මම සසරින් මිදෙනවා කියලා මහ පුදුමාකාර ලෝකයට තියෙන අනුකම්පාවක් හදවතේ උපදවගෙන ඒ මහත්වෝ කරුණාවෙන් Tamanට හෙට ලබන්න තියෙන නිවන අද ලබන්න තියෙන නිවන පැත්තකට දාලා කෝටි ගණන් අහිංසක මිනිස්සු වෙනුවෙන් දසපාරමී, උපපාරමී, පරමත්ත පාරමී මේ සියල්ලම 30 ආකාරයකින් පුරපුරේ සම්මා සම්බුද්ධත්වයේ පතන්න පටන් ගන්නවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ පාරමිතා පුරන්නෙම සකල ලෝක සත්‍යය වෙත තියෙන මහත් වූ අනුකම්පාවෙන් තමන් වහන්සේගේ ලය මණ්ඩලය හරියට තෙත් කරගෙන පින්තුනි භාග්‍යතුන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයට පහළ වෙන්නේ ඒක හරි අපූර්ව සංසිද්ධියක්. බුදුරජාණන් වහන්සේලා වෙන්නේ හැමෝටම පුළුවන්ද? හැමෝටම වෙන්න බෑ. ත්‍රිවිධ ප්‍රනිධානයන් ඒකාන්තයෙන් පුරන්න ඕනේ. කාය ප්‍රනිධාන, වාක් ප්‍රනිධාන, මනෝ ප්‍රනිධාන. මෙහෙම පුරාගෙන ඇවිල්ලායි සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය පතන්න පටන් ගත්ත දවසේ ඉඳලා කොච්චර කාලයක් පාරමිතා පිරවද සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්න ගෞතම නමින් මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාරේ පාරමිතා වැඩුවා. බුදුරජාණන් වහන්සේලා කීනමක් හම්බුණාද? 512027ක් භාග්‍යතුන් වහන්සේලා විතරක් හම්බුණා. එහෙමනම් අපේ පින්තුන් හිතන්නේ ඒ මහෝත්තමයන් වහන්සේට සසරින් එතරටපත් වෙන්න ඕනෑ තරම් පුළුවන්කම තිබුණා. තව සොල්ලු මොහොතකින් මාර්ගඵල ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙද්දි ඒකත් පැත්තකට දාලා ඔබ මම වෙනුවෙන් මේ සංසාරේ හරියට දුක් විඳ ඔබේ නිවන වෙනුවෙන් මගේ නිවන වෙනුවෙන් ඔබවමාව මේ සංසාර චක්‍රයෙන් මුදවාලන්නේ. ආන් එහෙම තමයි බුදුරජාණන් වහන්සේලා මේ සංසාරේ හරියට දුක් විඳලා උතුම් වූ සම්බෝධිය ලබාගෙන මනුස්ස ලෝකෙට ඇවිල්ලා කෙල ලක්ෂ ගණන් සංසාරයෙන් එතරටපත් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙට පහළ වෙන යුගයක මනුස්ස ලෝකේ උප්පත්ති ලැබන්න අපි හරියට පින් කරලා තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ නමක් මනුස්ස ලෝකේ වැඩ ඉන්න යුගයක ඔබම ඉපදෙන්න හරියට පින් කරන්න ඕනේ. හැබැයි මට නම් හිතෙන්නේ අපි ආන්ගේ පින්කම කරපු නිසා තවමත් අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න නිසා ආන්ගේ කාලේ අපි ඔබ මම උප්පත්තිය ලැබුවා. එමනම් මේකේ පරම වටිනාකම තේරුම් ගන්න ඕනේ. බොහෝ අය මේකේ වටිනාකම තේරුම් ගන්නේ නැහැ. හරියට කොයි වගේද? දියමන්ති අතර දුර්ලභ මණික් තියෙනවා. දියමන්ති දුර්ලභ දියමන්තියක් කෙනෙක්ගේ අතට ගිහිල්ලා තිබ්බහම එයා ඒ දියමන්තියේ වටිනාකම දන්නේ නැතිනම් එයා ඒක පැත්තකට විසික් කරලා දානවා. මොකද එයා දන්නේ මේ දියමන්තිය මෙච්චර වටිනවා කියලා. හැබැයි දියමන්තිය හරියට වටිනවා කියලා පස්සේ දැනගත්තොත් එයා දියමන්තිය හොයන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවට දියමන්තිය ඇතැම් විටකදී හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙමනම් අපේ පින්නතුන් හිතන්නේ ඔය ඇත්තන්ගේ අත් දෙකටම මේන් කියලා වටිනා කියන දියමන්ති රත්න 3ක් අරගෙන ඉවිල්ලා දීලා තියෙනවා. මොනවද ඒ රත්න 3? භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය පුජ්‍යල මහා සංඝරුවනේ මේ රත්නත්‍රේ වටිනාකම දන්නවනම් ඔය තුමික විසිකන්නේ. හැබැයි වටිනාකම දන්නේ නැති අය දැනටමත් හිතලා ඉවරයි. මේකෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා මම මේක පැත්තකට විසික් කරලා දානවා කියලා. රත්නත්‍රේ තියෙන්නේ ඔබේ මගේ සංසාරයෙන් එතරටපත් වීම උදෙසාමයි. ඇයි සසරින් එතරටපත් වෙන්න ඕනේ? මේ සසර ඊතරම්ම අතිශය භයානකයි. අතිශය වේදනා සහිතයි. අතිශය දුක් සහිතයි. ආන් ඒ නිසා මේ සසරින් මිදෙන්න ඕන. කවුද දන්නේ මෙතනින් පස්සේ මම නිරේ උපදී කියලා? ඒ නිරේ ගිහිල්ලා මුළු
සංසාරේ ඇවිදින සියලුම ගමන් වලදී නිරේම සැරිසර ඉඳී කියලා කවුද දන්නේ? එහෙනම් මං හිතන්නේ ඔබත් මමත් කැමති නෑ නිරේ සැරිසරන්න. දෙවියන් අතර ඉපදෙන්න දිව්‍ය ලෝක තලයවල වල ඉපදෙන්න ඔබයි මම කැමති වුණාට අචින්ති තම්පි භවති. චින්ති තම්පි විනස්සති. නොහිතන දේවල්මයි වෙන්නේ. හිතන්නේ නැති දේවල්මයි වෙන්නේ. හිතන දේවල් විනාශ ස්වභාවයටපත් වෙනවා. අපි හිතනවා අනේ මට දෙවියන් අතර ඉපදෙන්න පුළුවන් නා. එහෙම හිතනවා. හැබැයි මරණ ගමන් දෙවියන් අතර ඉපදෙන්න යන්නේ නැහැ. යන්නේ කොහෙද? යන්නේ නිරේ. අපි හිතුවේ වෙන දෙයක්. වුණේ වෙන දෙයක්. ඇයි එහෙම වුණේ වෙන දෙයක්? අපිට හරියට සිල් රැක ගන්න බැරුව ගියා. අපිට හරියට පින් කරගන්න බැරුව ගියා. අපිට ලෝභය නැති කරන්න බැරුව ගියා. අපේ හිතේ තියෙන වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව අපිට නැති කරන්න බැරුව ගියා. අපිට පාරමිතා පුරා ගන්න බැරුව ගියා. ඒ වගේ කටයුතු කරගන්න බැරි නම් ඔබයි මමයි නිරේ උප්පත්තිය ලැබෙනවා. තමන්ගේ පපුවෙන් තමන්ගේ හදවතෙන් අහලා බලන්න මේ මනුස්ස ලෝකයට උප්පත්තිය ලැබුව හරියට පින් කළා නම් මම මේ සසරින් එතරටපත් වෙන්න පින් කරගෙන තියෙනවද? ආන් එහෙමනම් තවත් මතු අනාගතයේ පහළ වෙන ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳවයි මේ ධර්මදේශනාවට මාතෘකා කරගත්තේ. දස බෝධිසත්ව පත්ති කතාවෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතල අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්තේ මතු අනාගතයේ විශේෂයෙන් පහළ වෙන ලෝතර බුදුරජාණන් වහන්සේලා 19ක් ඉන්නවා. ඒ 19 අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මෙත්තෙය. ඊළඟට පහළ වෙන අපේ භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ, මෙත්තෙය භාග්‍යතුන් වහන්සේට පස්සේ රාම භාග්‍යතුන් වහන්සේ, රාම භාග්‍යතුන් වහන්සේට පස්සේ ධම්මරාජ භාග්‍යතුන් වහන්සේ, ධම්මරාජ භාග්‍යතුන් වහන්සේට පස්සේ ධම්මස්සාමි කියන භාග්‍යතුන් වහන්සේ, ඊට පස්සේ නාරද භාග්‍යතුන් වහන්සේ, ඊට පස්සේ රන්සි මුනි භාග්‍යතුන් වහන්සේ, ඊට පස්සේ දේවදේව කියන භාග්‍යතුන් වහන්සේ, ඊට පස්සේ නරසිංහ කියන භාග්‍යතුන් වහන්සේ, ඊට පස්සේ තිස්ස කියන භාග්‍යතුන් වහන්සේ, ඊට පස්සේ සුමංගල කියන භාග්‍යතුන් වහන්සේ. මේ දස බුදු පියාණන් වහන්සේලා මතු අනාගතයේ පහළ වෙනවා කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. හැබැයි අති දීර්ඝ කාලයක් ගෙවෙනවා මේ භාග්‍යතුන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් ඉක්මනින් පින් පුරන්නෝ, ඉක්මනින් කුසල් වඩන්නෝ, ඉක්මනින් කුසල් පුරන්නෝ මේ භාග්‍යතුන් වහන්සේලාගේ ශාසනවල ඉපදිලා සසරින් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා හැමෝම ඉක්මන් වෙත්වා කියලා ප්‍රාර්ථනාවක් විශේෂයෙන් සිද්ධ කරනවා. පින්සිරි සඳහන් කරනවා මේ දස භාග්‍යවතුන් වහන්සේලාගෙන් සුමංගල කියන භාග්‍යවතුන් වහන්සේ තමයි අද මේ ධර්ම දේශනාවට මම මාතෘකා කරගන්නට යෙදුණු භාග්‍යවතුන් වහන්සේ. මොකද මේ දස බුදුරජාණන් වහන්සේලාගෙන් අවසානම වෙනි 10 වෙනි භාග්‍යවතුන් වහන්සේ. මතු අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 9 දෙනෙකුන් වහන්සේට පස්සේ පහළ වෙන බුදු පියාණන් වහන්සේ නම. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ මතු අනාගතයේ පහළ වෙන සුමංගල කියන භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේලා 9 දෙනෙකුට පස්සේ සුමංගල කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා. පින්තුනි මේ සුමංගල කියන භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ හිටියා. අපේ භාග්‍යතුන් වහන්සේට උපස්ථානත් හරියට කළා. අපේ භාග්‍යතුන් වහන්සේ නැති වුණ තමන් දාලා යන වියෝව දරා ගන්න බැරුව ඒ වනාන්තරයේම කලුරිය කරලා ගිහිල්ලා තවතිසාවේ ඉපදුනා. අපි දන්න නම තමයි අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ හිටියේ පාරිලෙය හස්ති රාජයා බවට පත් වෙලා. එහෙමනම් මේ සඳහන් කරන්නේ ඒකයි පාරිලෙය හස්ති රාජයා කියන්නේ මතු අනාගතේ සොම්මංගල නමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න මහ උත්තමයන් වහන්සේ නම. අපේ භාග්‍යතුන් වහන්සේට පළවැල නෙලාගෙන විත් උපස්ථාන කළා. අපේ භාග්‍යතුන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ උපකාර කරන්න යම් අයුරකින්ද ඒ අයුරින් උපස්ථාන කළා. උණුපැන් හදලා
අපේ භාග්‍යතුන් වහන්සේට ස්නානය කරන්න උණු පැන් හැදුවා. කැලේට ගිහිල්ලා පළවැල නෙලාගෙන ඇවිල්ලා වළඳන්න හැදුවා. භාග්‍යතුන් වහන්සේ ඉන්න භූමිය තමන්ගේ හොඬ වලින් තන උල උලා සුද්ධ කරන්නට යෙදුනා. අපේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරපු හැටි මේ පාරිලෙය්‍යක කියන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මීට කලින් පාරිලෙය්‍යක කියන සූත්‍ර දේශනාවෙන් ධර්මයේ දේශනා කරලා තියෙනවා. පින්සිරි මේ විදිහට අපේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන මේ පාරිලෙය්‍ය හස්ති රාජ්‍ය මතු අනාගතයේ සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේටයි අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත අනාගතයේ පහළ වෙන සුමංගල නම් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ, ඒ කියන්නේ මේ පාරිලෙය්‍ය බෝසත් හස්ති රාජානන් වහන්සේගේ, බෝධිසත්වයන් වහන්සේගේ දස පාරමිතා අතුරෙන් එක පාරමිතාව හරි ප්‍රසිද්ධයි කියලා. ඒ ප්‍රසිද්ධ වූ පාරමිතාව කුමක්ද? අතීතයේ මේ පාරිලෙය්‍ය හස්ති රාජයන් වහන්සේ මහා පනාද කියලා සක්විති රජ කෙනෙක් බවට පත් වෙලා මේ මනුස්ස ලෝකේ උප්පත්ති ලැබලා ඉන්න කාලේ, ආන්ගේ කාලේ හරි ප්‍රසිද්ධයි කියලා සඳහන් කරනවා. සක්විති රජ කෙනෙක් විදිහට මනුස්ස ලෝකේ ඉන්නේ. අපේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ නමක් සහ සක්විති මහරජෙක් එකට පහළ වෙන්නේ නැහැ. සක්විති රජ කෙනෙක් භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කාලේ මේ මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙට පහළ වෙලා ඉන්න කාලේ සක්විති රජ කෙනෙක් හිටියොත් සඳහන් කරනවා එක්ක සක්විති රජුරෝ කලුරිය කරනවා. එහෙම නැතිනම් ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි භූමියටපත් වෙනවා කියලා සඳහන් කරනවා. සක්විති සැප සම්පත් අතහැරලා. ඒක තමයි මේ ලෝකයේ තියෙන ලෝක නියන්දිය. සඳහන් කරනවා මහා පනාද සක්විති රජුරෝ විදිහට රාජ්‍ය ශ්‍රී විඳගෙන හිටියා. කොයි තරම් සැපයක්ද වින්දනය කරන්නේ. සතර මහා දිවයින් ප්‍රදාන කොටගත් දිවයින් 2000කට අධිපතිව චක්‍රවර්ති රාජ සම්පත්තිය භුක්ති විඳින්නේ. සඳහන් කරනවා චක්‍ර රත්නයේට කතා කරලා අණ කරනවා මහා සාගරයට ගිහිල්ලා මණි රත්නේ අරගෙන ඉන්න කියලා. චක්‍ර රත්නේ මහා සාගරයට ගිහිල්ලා මණි රත්නේ අරගෙන ඇවිත් රජුරෝන්ගේ පාමුල තබනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ හස්ති රත්නයට අණ කරනවා. චද්දන්ත කියන වෙලට ගිහිල්ලා හස්ති රත්නයන් අරගෙන ඉන්න කියනකොට ඒ හස්ති රත්නයන් 80000ක් රජුරෝ ළඟට අරගෙන එනවා කියලා සඳහන් කරනවා. වලාහක අශ්ව රත්නයට කියන්නේ අහසින් යන්න පුළුවන් අශ්ව රත්නේ අණ කරනවා කියලා සඳහන් කරනවා. සින්දව කියන නදී තොටට ගිහින් අශ්ව රත්නය අරගෙන ඉන්න කියලා. ඊළඟට සඳහන් කරනවා ස්ත්‍රී රත්නයට කතා කරලා අණ කරනවා ඔබ ගිහිල්ලා උතුරු කුරු දිවයිනට ගිහින් ස්ත්‍රී රත්නේ අරගෙන ඉන්න කියලා ස්ත්‍රී රත්න 80000ක් අරන් ඇවිල්ලා රජුරුවන්ගේ පාමුල ළඟ තබනවා කියලායි සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ගෙනාපු මණි රත්නයට අණ කරනවා ඔබ ගිහිල්ලා වේපුල්ල පර්වතයෙන් 80000ක් තරම් දුර්ලභ වූ මාණික්ක රත්නයන් අරගෙන ඉන්න කියලා. ඊළඟට සඳහන් කරනවා පරිනායක රත්නයට ඔබ ගිහින් දෙවයින් තුනටම ගිහින් සුදුවන් චක්‍ර මණි රත්නයන් අරගෙන ඉන්න කියලා චත්‍ර මණි රත්නයන් අරගෙන ඉන්න කියලා සඳහන් කරනවා. මේ අනන්ත සැප විඳින හැටි. ඊළඟට සඳහන් කරනවා ගෘහපති රත්නයට සඳහන් කරනවා ඔබ 12 මහා නගරයන්ට ගිහින් එහි තියෙන සුවිශේෂී මණි රත්නයන් අරගෙන ඉන්න කියලා. මේ සඳහන් කරන්නේ රජුරෝ සිතූ විදිහට විදින සැප සම්පත් බලාපොරොත්තු වන්නේ යම් දෙයක්ද කැමැති ලැබෙන සියල්ලම කැමැති විදිහට ලැබෙනවා. බලාපොරොත්තු වෙන සියල්ලම. එහෙමනම් හරියට සැප සම්පත් විඳ ඉන්නකොට ගෘහපති රත්නයේ මේ 12 මහා නගරයන්ට යනවා මණි රත්න අරගෙන ඉන්නේ. අරගෙන ඉන්නේ යනකොට සඳහන් කරනවා මේ ගෘහපති රත්නයේ දකිනවා එක්තරා උත්තරීතර මනුස්ස රත්නයක්. දකින්නේ නම් කකුසඳ කියන භාග්‍යතුන් වහන්සේ. නමුත් ඉතින් මෙයා දන්නේ නැහැ මේ ඉන්නේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ කියලා.
ඒ නිසා මොකද කරන්නේ? ඒ නිසා ළඟට ගිහින් අහනවා ඔබ කවුද කියලා. එතකොට සඳහන් කරනවා මම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මරුවන් බඹුන් දෙවියන් සහිත මේ ලෝක සත්වයාගේ එකම ගුරුවරයන් වහන්සේ මමයි කියලා භාග්‍යතුන් වහන්සේ ගෘහපති රත්නයේට සඳහන් කරනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා එහෙනම් ස්වාමීනි එහෙනම් මානවකී කියලා කතා කරන්නේ මානවකයේ ඔබට ගුණ තියෙනවද? ඔව් කියලා සඳහන් කරනවා. එතකොට මොනවද තියෙන ගුණ? සෝ භගවා සෝ අරහං සෝ සම්මා සම්බුද්ධ සෝ විද්‍යාචරණ සම්පන්න මේ ආදී වශයෙන් ගුණ සඳහන් කරනවා. ගහපති රත්නය රත්තරන් තහඩුවක් අරගෙන විශේෂ පෑනකින් මේක ලියා ගන්නවා. ඊළඟට අහනවා තවත් ගුණ තියෙනවද ඔබට? ඔව් කියලා සඳහන් කරනවා. මොනවද මේ මානවක රත්නේ? එතකොට සඳහන් කරනවා 80ක් අනුව්‍යංජනයෙන් යුක්තව රියන් 60කට වැඩිය විශාල බුද්ධ දේහයක් තියෙන. ඒ වගේම සඳහන් කරනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත අනන්ත බුදුගුණ සමුදායක් තියෙනවා කියලා. ඒ සියල්ලම ගහපති රත්නේ මේ රත්තරන් තහඩුවක ලියාගෙන ගිහින් මේ මහා පනාද රජුරවන්ට දෙනවා. රජුරවන්ට මේක විශ්වාස කරන්න බෑ. මහා පනාද රජුරෝ ඒ වෙලාවේ තමන්ගේ පූජිතය කැඳවලා අහනවා පූජිතතුමනි මේක වෙන්න පුළුවන් දෙයක්ද? ඒ වෙලාවේ පූජිතතුමා මේ රම්පතේ කියවලා සඳහන් කරනවා ආශ්චර්යයි පුදුම ආශ්චර්යයක්. සැබෑමයි මේකේ තියෙන කාරණාව. දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් 80ක් අනුව්‍යංජනයන්ගෙන් පිරිපුන් සම්මා සම්බුද්ධ දේහයක් තියෙන අනන්ත බුදුගුණ සමුදායක් තියෙන සම්බුදු රජාණන් වහන්සේ නමක් පිළිබඳවයි මේ සඳහන් කරන්න කියනකොට සඳහන් කරනවා රජ්ජුරෝ කලන්තේ දාලා සිහිනේ තියලා බිමට ඇදගෙන වැටුණා කියලා. බුදුගුණ අහලා නැවත 100න් නැගිටලා අහනවා පූජිතතුමනි මේක වෙන්න පුළුවන් දෙයක්ද? ආයෙ සඳහන් කරන්නේ. ආයෙත් පූජිතතුමා සඳහන් කරනවා එහෙමයි ස්වාමීනි මේක සැබෑම සත්‍යයක් කියලා. නමුත් ආයෙසරයක් කලන්තේ දාලා සිහිනේ තියලා බිමට ඇදගෙන වැටෙනවා කියලා සඳහන් කරනවා මේක වෙන්න පුළුවන්ද කියලා. ආයෙ නැවත වතාවක් නැගිටලා ආයෙ අහනවා ගෘහපතිතුමනි මේ ඍෂිතුමනි පූජිතතුමනි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අසීති අනුව්‍යංජනයන් සැබෑවටම තියෙන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි කියනකොට පුදුමාකාර සතුටකටපත් වෙනවා. ගල් ගැහුණ වගේ බලාගෙන ඉන්නේ. බලාගෙන ඉඳලා සඳහන් කරනවා ගෘහපති රත්නේ දිහා හැරිලා ගෘහපතිතුමනි ඔබ මට මහා උපකාරයක් කළා. සැබෑවටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට පහළ වෙලා කියලා පණිවිඩය අරගෙන ඇවිල්ලා ඔබයි මට දුන්නේ. ඒ නිසා ඔබට පුදන්න යම් දෙයක් මේ මනුස්ස ලෝකෙ මට දෙන්නේ නැහැ. මේ කියන්නේ කවුද? සක්විති රජ කෙනෙක්. කියනවා මට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා කිව්වට ඔබට දෙන්න මට දෙයක් නැහැ. එහෙනම් අපි එතනින් හිතන්න ඕනේ සක්විති රජුරවන්ටත් දෙන්න දෙයක් නැතිනම් බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙට පහළ වෙලා කියලා. ඔබ ළඟට මන් ළඟට ඇවිල්ලා අපේ යාළුවා කියනවා බුදුරජාණන් වහන්සේ සරණ යමු කියලා. එහෙම කියනකොට අපිට හිතෙන්නේ මොකද? අපි කියනවා වයසට ගිහිලා තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කියලා. ඇඟපත දුබල වෙනකොට. අපි කියනවා බුද්ධම්ම බුදුරජාණන් වහන්සේ සරණ කියලා ඇති වැඩක් නෑ කියලා. හරියට කොයි වගේද? දියමන්තියේ වටිනාකම දන්නේ නැති කෙනෙක් වගේ. සඳහන් කරනවා ගෘහපතිතුමනි මට වෙන දෙන්න දෙයක් නෑ. නමුත් මම ඔබට දෙන්න තියෙන ඔක්කොම දෙනවා. එහෙම කියලා කතා කරලා සක්විති රජතනතුරේ තියලා සේරම සැප සම්පත් පවරවල ඔටුන්න ගලවලා ගෘහපති රත්නයේගේ හිසේ ඔටුන්න පවරලා සඳහන් කරනවා මාලිගාවෙන් එළියට බහැලා තනියම දුර මාර්ගයේ දිගේ පයින් යනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදවගෙන. මේක මහ පොදුම ශ්‍රද්ධාවක්. එහෙනම් රජවරු පවා තමන්ගේ රජකම අතහැරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සන්නකින් සසරින් එතර වෙන්නේ. රජවරු රජකම අතහරිනකොට ඔබයි මමයි රජකම තාමත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? තාමත් බලාපොරොත්තු වෙනවා. තාමත් නිලතල නම්බුනාම කීර්ති ප්‍රශංසා මේවා අපි බලාපොරොත්තු වෙන්නේ නැද්ද?
සමහර විට අපේ හිතයට ඒවා රැඳිලා තියෙන්න පුළුවන් අපි නොකියුවට. ඒවා ක්ලේශ ධර්ම විදිහටයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ. සඳහන් කරනවා ඔටුන්න ගලවලා තනියම මාලිගාවෙන් එළියට බැහැලා පයින් ගමන් කරනවා කියලා පාරේ. දොහෝ දුරක් ගෙවාගෙන ඇවිල්ලා යම් තැනක වැටිලා දණින් වැටිලා දෑත දෝත නළලේ තියාගෙන ප්‍රාර්ථනාවක් කරනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව මට යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් අචල ශ්‍රද්ධාවක් තියෙනවා නම් මට පැවිදි බවට පත් වෙන්න ඕනේ. එහෙම පැවිදි භූමියටපත් වෙන්න අවශ්‍ය කරන ශ්‍රමණ පිරිකර මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් සිදු කරනවා. මේක සඳහන් කරනවා කකුසඳ භාග්‍යවතුන් වහන්සේ නුවන්දල විහිදුවල බලාගෙන ඉන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා මේ සක්විති රජුරන්ට පුදුම ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඒ නිසා මම ශ්‍රමණ පරිස්කාර දෙන්න ඕනි කියලා අදිෂ්ඨාන කරන ශ්‍රමණ පරිස්කාර ඔහුට ලැබේවා කියලා. ආසින් ඇවිත් භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් මේ පැවිදි වෙන්න අවශ්‍ය කරන අටපිරිකර මේ මහා පනාද සක්විති රජුර ළඟ බිම වැටුණා කියලා. පුදුම ශ්‍රද්ධාවකින් මේ සිවුරු අරගෙන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහත් වූ එරිදි බලයේ කොයි තරම්නම් ශ්‍රේෂ්ඨයිද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් කාරුණිකයිද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි තරම් අපිට අනුකම්පා කරනවද? ආන් එහෙම හිතා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහොම අසිරිමත් කියලා හිතලා පුදුම ශ්‍රද්ධාවක් ඇති කරගෙන මම සංසාරයෙන් අත මිදෙනවාමයි නිවන් ලබනවාමයි එහෙම ප්‍රාර්ථනා කර කර සියලුම ආභරණ ගලවලා දාලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ඉන්නවද ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මගේ පැවිද්ද වේවා කියලා පැවිදි භූමියටපත් වුණා. මේ කවදාකවත් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් තමයි මේ පැවිදි භූමියටපත් වෙන්නේ. තවම භාග්‍යවතුන් වහන්සේව දැකලා නැහැ. සඳහන් කරනවා පැවිදි භූමියටපත් වෙලා මේ ඒ රජවරු පින්නතුනි විශේෂයෙන් නලල් පටියක් බඳිනවා මේ නළලේ. ඇයි ඒ නලල් පටිය බඳින්නේ? භාග්‍යවතුන් වහන්සේගේ මේ නලල් තලයේ තියෙන විශේෂ මාංශ රැල්ලක්. ඒක තවමත් මේ ඉන්දියාව ප්‍රදේශයේ ඒක තවමත් සිද්ධ වෙනවා විශේෂයෙන් ආසියාති කරේ. නලල් තටියක් බඳලා තමයි ගොඩක් අය ජටාව දාන්නේ. අද කාලේ නම්. ඉතින් ඒ කාලේ රජවරු විශේෂයෙන් නලල් පටියක් බඳිනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ නලල් තලයේ විශේෂ මාංශ රැල්ලක් පිහිටලා තිනවා හරි ලස්සනයි. ඒක මේ ශරීරයට තවත් ලස්සනක් එකතු කරනවා. ඒක සාමාන්‍ය රජවරුන්ට නැති නිසා සාමාන්‍ය රජවරු මොකද කරේ? මණික් වලින් රත්තරන් වලින් නිර්මාණය වුණු නලල් පටියක් බැඳලා තමයි ඔටුන්න උඩින් දාන්නේ. ඒකට සඳහන් කරනවා මේ නලලේ බැඳලා තියෙන මේ පටිය ගලවලා අතේ තියාගෙන ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. යම් තැනක මගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවද? මම උන්වහන්සේ උදෙසා පැවිදි වුණා කියන පණිවිඩය මේ නලල් පටියේ රත්තරන් වූ මාණික්ක මේ නලල් පටියේ පණිවිඩයක් දෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවා නම් එතින්ට ගිහින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මණ්ඩලය ළඟ වැටේවා කියලා අදිෂ්ඨානයක් කළා. සක්විති රජ කෙනෙක්. ඒ අදිෂ්ඨානය නිසා මේ නලල් පටිය අහසින් ගිහින් විශාල සද්දයක් හඬ නංවමින් කකුසඳ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන බිම වැටුණා කියලා සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහා පනද රජුරුව පැවිදි වුණා කියලා. ඊළඟට සඳහන් කරනවා ලෞකික ධානය උපදවගෙන කේසා ලෝමා ආදී කර්මස්ථාන වැඩුවා. වැඩපු නිසා ලෞකික ධානය උපදව ගත්තා. ලෞකික ධානය උපදවගෙන බොහෝම ශාන්ත ස්වරූපයෙන් භික්ෂුවක් විදියට පාත්‍රය එල්ලාගෙන හැම තැනකම පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා බොහොම විවේකයෙන් භික්ෂුවක් විදියට මේ රජුරෝ සක්විති රජුරෝ ඉන්නවා. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න යන කාලේ ලඟ වුණ නිසා තවමත් දැකලා නැහැ. බලන්නකො මහ පුදුම ශ්‍රද්ධාවක් මේකේ. දැකලා නැහැ. නම් ශ්‍රද්ධාව
සඳහන් කරනවා සුදුසු කාලය ආපුහාම අහසට පැන නැගිලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ලෞකික ධානය බලයෙන් වැඩින්නේ යම් තැනකද එතින්ට ගියා කියලා. සඳහන් කරනවා එතින්ට ගියයින් පස්සේ පුදුම සතුටක් ඇති වෙන්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යනවා කියලා. භික්ෂු සංඝයා සහ සිව් පිරිස මැද වැඩ ඉන්නේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් ලක්ෂණ වෙත්තේ 80ක් අනුව්‍යංජනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වෙච්ච රත්තරන් පාටින් දිලිසි පුදුමාකාර ලස්සනකින් මේ ශ්‍රී දේහයේ බබළුමින් වැඩ ඉන්න රංකඳක් මාණික්කමය පර්වතයක් වැඩ ඉන්නා වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන සතුටු වෙනවා. අනීමි මගේ භාග්‍යතුන් වහන්සේමයි නේද කියලා සතුටු වෙලා යොදුන් 12ක් පමණ වූ බුදුරැසින් කකුසඳ භාග්‍යතුන් වහන්සේ බබලනවා කියලා සඳහන් කරනවා. එහෙනම් කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ බුදුරැස් කොච්චර දුරක් විහිදෙනවා කියලා සඳහන් කරනවද? යොදුන් 12ක් බුදුරැස් විහිදෙනවා කියලා සඳහන් කරනවා. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක්. යොදුන් 12ක් තරම් බුදුරැසින් විහිදෙන බබලන කකුසඳ භාග්‍යතුන් වහන්සේ දැක පස්වනක් ප්‍රීතියෙන් සතුටු සිතින් පිනා යන්නේ සඳහන් කරනවා සිහි නැතුව යනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන වැඩ ඉන්න ලීලාව බලාගෙන සිහි මංගුලා වෙනවා කියලා සඳහන් කරනවා. නැවත ප්‍රകൃතියට ආපුවාම තමන් අරගෙන ආපු භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ. මේ පළතුරු මල් ආදීන් භාග්‍යතුන් වහන්සේ පූජා කරනවා. ස්වාමීනි මට අනුකම්පා කරලා පිළිගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ගෞරව පූජාවක් ලබන ගමන් මල් වලින් පළතුරු භාග්‍යතුන් වහන්සේට වළඳන්න ස්වාමීනි කියලායි පූජා කරන්නේ. ඒ පළතුරු අපේ භාග්‍යතුන් වහන්සේ වළඳනවා. කකුසඳ භාග්‍යතුන් වහන්සේ වළඳනවා. වළඳලා ආන් ඒ වෙලාවේ තමයි සඳහන් කරන්නේ අනේ මගේ භාග්‍යතුන් වහන්සේ මට එක ධර්මයක් දේශනා කරන සේක්වා ස්වාමීනි කියලා. ආන් ඒ වෙලාවේ දානේ වළඳලා අවසානයේ අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා එසේනම් මහා පුරුෂය නිවන් මඟ විචාරන්න සුදුසු කාලේ ඇවිල්ලායි තියෙන්නේ. මහා පුරුෂය එහෙනම් නිවන් මඟ විචාරව යනුවෙන් නිවන් ප්‍රතිසංයුත්ත නිබ්බාන ප්‍රතිසංයුත්ත නිවනම අරමුණු කරගෙන කකුසඳ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ආන්ගේ ධර්මයේ දේශනා කරන අතරතුර අනන්ත ශ්‍රද්ධාවකින් පිනා ගිහින් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන එක නතර කරන්නේ අමාමේනියන් වහන්සේ ධර්මයේ දේශනා කරන එක නතර කරන්නේ සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන එක නතර කරන්නේ මේ ආදී වශයෙන් සඳහන් කරනවා. මේ සතුටින් අනන්ත සතුටින් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා අනේ ස්වාමීනි මට අනුකම්පා කරලා ධර්ම දේශනා කරන එක නතර කරන්නේ ස්වාමීනි ධර්මයේ වෙනුවෙන් මම ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ මම පූජා කරනවා. මගේ මේ ජීවිත දානින් අනාගතයේ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරගෙන ශ්‍රද්ධා බලයෙන් මගේ මේ හිස ගැලවිලා සුන් වේවා කියලා හිස කඳින් වෙන් වේවා කියලා හිස සිඳේවා කියලා ප්‍රාර්ථනාවක් සිදු කරනවා. ධර්ම ශ්‍රවණී කර කර ඉන්න අතරතුරේදී භාග්‍යතුන් වහන්සේලාගේ එවැනි ප්‍රාර්ථනාවක් සිදු කරගෙන කකුසඳ භාග්‍යතුන් වහන්සේගෙන් විවරණ අරගෙන සඳහන් කරනවා අදිෂ්ඨාන බලයෙන් ශ්‍රද්ධා බලය නිසා ගෙල එතනම සිඳුණා. එහෙම සිඳිලා තුසීපුරේ උප්පත්තිය ලබන්නේ තුසීපුරේට ගියා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ මොහොත වෙනකොටත් ඒ මහෝත්තමයන් වහන්සේ ඔබ මම දිහා බලාගෙන වැඩ ඉන්නෝ ඇති. අපි මේ සාකච්ඡා කරන්නේ උන්වහන්සේ ගැන කියලා හිතලා සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ සුමංගල භාග්‍යතුන් වහන්සේ රියන් 80ක් තරම් උසයි කියලා. රියන් 80ක් කියවම අඩි 100කට වැඩිය උසයි. ඊළඟට සඳහන් කළා සාරිපුත්තේ ආයුෂ අවුරුදු 1000යි කියලා. එතකොට සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්නකොට පිහිට කරගන්න බෝධිය
ඒකට සඳහන් කරනවා නාග බෝධිය කියලා. නාග කියලා කියන්නේ නා බෝධියට. ඊළඟට සඳහන් කරනවා දහවලට රත්තරම් පාටින් බබලනවා කියලා. රාත්‍රියට රිදී පාටින් සම්මා සම්බුද්ධ දේහය බබලනවා කියලා. ඒ වගේම සඳහන් කරනවා ඒ කාලේ කවදාක්වත් ජනතාවට වෙළඳාම් කරන්න, ගොවිතැන්පත් කටයුතු සිද්ධ කරන්න අවස්ථාවක් නැහැ කියලා. මොකද සියලුම මිනිස්සු දුක් විඳින්නේ බොහොම සැපයෙන් සතුටෙන් කාලය ගත කරනවා කියලා සඳහන් කරනවා. බුද්ධ තේජසින් බුද්ධානුභාවයෙන් සියල්ලම ලැබෙන කල්ප වෘක්ෂ පහළ වෙනවා කියලා සඳහන් කරනවා. බුද්ධ තේජසින් තමයි ඒ කාලේ පහළ වෙන මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙනම් ඒ කාලේ උප්පත්තිය ලබන්න දැන් පාරමිතා පුරන්න ඕනේ. දැන් ප්‍රාර්ථනා ප්‍රගුණ කර අපි යන්න ඕනේ. එහෙම යන අය මේ සසරේ ඉන්නවා. අපි ඒකනේ කියන්නේ ඉක්මන් භවයකදීම තාම කෙටි කාලයකින් කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. යාන් ඒ නිසා ඉක්මන් භවයකින් අපි නිවන් ලබනවා. එහෙනම් සඳහන් කරනවා අපේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මේ මතු අනාගතයේ පහළ වෙන නවවිධ භාග්‍යවතුන් වහන්සේලාගේ නිවන් දකින්නේ නැති සියලුම සංසාර චක්‍රයේ ඇවිදින මහා පුණ්‍යවන්තයෝ, මගේ ශාසනයේ නිවන් දැකපු නැති අය, මෙත්තේය ශාසනයේ නිවන් දකින්නේ නැති අනිත් සියලුම භාග්‍යවතුන් වහන්සේලා 8 දෙනාගේ ශාසනයේ නිවන් දකින්නේ නැති සියලුම දෙනා සුමංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී නිර්වාණය අවබෝධ කරගන්නවා කියලා සඳහන් කළා. එහෙනම් පින්නතුනි ඔබත් සංසාරයේ පාරමිතා වඩන්න පටන් ගන්න, ගුණධර්ම ප්‍රගුණ කරන්න පටන් ගන්න. මේ සසර කියන්නේ මහා භයානක තැනක්. මේ භයානක සසරින් අත මිදෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ජීවිතය ගත කරන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අපට අනුකම්පා කළා මේ ලෝකයේ ඇවිදින්නේ. උන්වහන්සේලාට විඳින්න දුකක් නැහැ. උන්වහන්සේලාට සසරින් එතරටපත් වෙන්න දැනටමත් පිං ඇති. නමුත් මේ මහෞත්මයන් වහන්සේලා වැඩිපුරම දුක් විඳින්නේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කියලා සඳහන් කරනවා. ඒ නිසා අපේ අම්මටයි තාත්තටයි වැඩිය ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපි ණයයි. අපි රාත්‍රියට විතරක් පැය 8ක් 9ක් නිදා ගන්නකොට, ඉතිරි කාලේ විවිධ වැඩ කටයුතු කරනකොට ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ සතපුනේ පැයකුත් විනාඩි 20කුත් පමණ වේලාවක්. එయ్యේ ලෝක සත්‍යය වෙත තියෙන පුදුම අනුකම්පාවකින් ඒ නිසා සද්ධාව ප්‍රගුණ කරන්න, සීලය ප්‍රගුණ කරන්න, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගුණ වඩන්න පටන් ගන්න. ඊටමත් ඉක්මනින් අපිට සසර නිවන්නට අපට පුළුවන්. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් රකින්න අමාරු දෙයක් නෙවෙයි. අද අපිට වෙලා තියෙන්නේ බලෙන් සිල් රකින්න. ඇයි ශ්‍රද්ධාව අපි ළඟ නැති නිසා. ඒ නිසාම අපි කියනවා පංචශීලයේත් යම් සිල්පද අඩු වෙනවා නම් ඒක බොහොම හොඳයි. 5ක් නෙවෙයි 2 3ක් විතර වගේ තියෙනවා නම් ඒක බොහොම හොඳයි. අපි එහෙමයි කියන්නේ. හැබැයි ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ කෙනා කියනවා පංචශීලයේ නෙවෙයි, තව ඒකට තව සිල්පද එකතු වුණා නම් ඒක බොහොම හොඳයි කියලා. එහෙනම් සඳහන් කරනවා පංචශීල රැකෙන්නත් මේ සියල්ලම කරන්නත් සම්බුද්ධ ශාසනයේ ගමන් කරන්නත් ශ්‍රද්ධාව තියෙනවා නම් ඉබේම මේ සියල්ලම රැකෙනවා වැඩෙනවා කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් මේ සසර ගමන කෙටි කරගෙන සංසාරයෙන් එතරටපත් වෙලා ලබන ආර්ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ බුදුගුණ දේශනාව ඔබට පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනා මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ මාවතගම අරම්පොළ පදිංචි TMR බණ්ඩාර පින්වත් මහත්මාණන් සහ එම මෙතිනිය වන තිලක්ෂී හේරත් මහත්මිය වන අතර එම දෙපළගේ දෙපාර්ශවයේම ඥාති සහෝදර සහෝදරියන් සහ දරු මොණබුරු මිනිබිරියන් සහභාගී වීමෙන් මේ ධර්ම දේශනාමය පින්කම පවත්වනු ලබන අතර මෙම මාහැඟි පුණ්‍ය කර්මයෙන් බලාපොරොත්තු වන්නේ මීට වසර 30කට පමණ පෙර අභව ප්‍රාප්ත වූ පියාණන් වන TMT බණ්ඩාර මහත්මාණන්ට සහ මීට වසර 3කට පමණ පෙර අභව ප්‍රාප්ත වන්නට යෙදුන පින්වත් මෑණියන් වන ලීලාවතී කුමාරිහාමි මහත්මියටත් මීට වසර 10කට පමණ පෙර හදිසියේ අභව ප්‍රාප්ත වූ පවුලේ දියණියක් වූ ගයානි අනුරාධා තෙන්නකෝන් මෙනෙවියට යන අයට උපදින ආත්මයක් වේ නම්
නිදුක් නිරෝගී සැපවත් ජීවිත ගත කර සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මාර්ගඵල ලබා ගැනීමට මෙම පුණ්‍ය ක්‍රියාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කරනවා. තිලක්ෂී හේරත් මෙතිනියගේ මව්පියන් වෙන ටී.බී. හේරත් මහත්මාණන් සහ කුසුමා හේරත් මහත්මියට නිදුක් නිරෝගී රත්නත්‍රේ ආශිර්වාදේ නිදුක් නිරෝගී චිරජීවනයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. දෙපාර්ශවයේම දරු මුණුබුරු මිනිබිරියන්ට සහ සියලු නෑදෑ හිතවතුන්ටද මේ පින් අනුමෝදන් වේවා. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී රටට දහමට හිත ඇති දැහැමි දරු පරපුරක් වේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. සියලුම දෙනාට නිර්වාණ අවබෝධය සඳහාම මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. තවද දෙපාර්ශවයේ මෙතෙක් අභාව ප්‍රාප්ත වී සිටින සියලුම ඥාති සහෝදර වැඩිහිටි දෙමෝපිය ගුරුවරු ඇතුළු අප සියලු දෙනාටත් ඊ타මත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ලක්වාසී ලෝකවාසී සියලුම ජනතාවටත් රට ජාතිය වෙනුවෙන් සටන් කළ විරෝධාර රණවිරුවන්ටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම අවසරයි මහා ස්වාමීන් වහන්සේ ඇතුළු මෙතෙක් ලක්දිව බිහි වූ සියලුම සංඝ පීතෘවරයන් වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අද දින ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු ධර්මදේශකයන් වහන්සේටත් මෙම පුණ්‍ය බලයේ එකසේ අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සියලුම දෙනාටමත් නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා මහත්තුරු ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. රැස් කරගත් සියලුම පින් මිය පරලෝකීය සියලුම ඥාති වර්ගය අනුමෝදන් වේවා. දෙවියන් සහිත ලෝකයා මේ සියලුම පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් කරන්ට යෙදුන හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැම දිනාටම රත්නත්‍රේ ආශිර්වාදයේ උදාපත් වේවා. දේශකයන් වහන්සේට අනුමෝදන් කළ සියලුම පින් දහම් මා පැවිදි භූමියට පත් කළ ගුරු දෙගුරුන්ට ධර්ම මාර්ගයේ කියා දුන් පූජනීය කෝරළයාගම සන්තිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු සියලුම යතිවරයන් වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයට මේ සියලුම පින් අනුමෝදන් වේවා. තව තවත් ලෝක ශාසනික මෙහෙවර සිද්ධ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදාපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. සද්ධර්ම ශ්‍රවණී කළ ඔබ සියලුම දිනාටත් මෙපින් අනුමෝදන් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක් තුළදීම ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහානීය කුසල කර්මයේ ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනුකම්පාවෙන් ඔබ මායතුළු අපි හැම දිනාටම පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.